You are watching Educational Broadcasting Channel. ආයිබෝන් දුවේ පුතේ අපි අද කරන්න හදන පාඩම 8 ශ්‍රේණියට අදාළව දෙවෙනි වාරයේ පළවෙනි පාඩම. දෙවෙනි වාරයේ පළවෙනි පාඩම තමයි සමමිතිය කියන පාඩම. අපි අද සමමිතිය පාඩම ගැන මෙතන එහාට කතා කරගෙන යමු. සමමිතිය. මේ සමමිතිය කියන පාඩම ඔයගොල්ලන්ට 7 පන්තියේදී මේ ඉස්සෙල්ලා හම්බෙලා තියෙනවා. එකෙන් කොටසක්. බලමු අපි 7 පන්තියේ හම්බෙච්ච සමමිතිය පාඩමේ අපි කරපු දේවල් චුට්ටක් මතක් කරගමු. එතකොට මේ පාඩමට ලේසි. මොකද්ද ඔයගොල්ලන්ට මතක ඇති ද්විපාර්ශ්වික සමමිතිය. ද්විපාර්ශ්වික සමමිතිය. මොකක්ද ද්විපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ? ද්විපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ යම්කිසි තල රූපයක් අරගෙන. දැන් මොනවද තල රූප කියන්නේ? අපිට හම් වෙන තල රූප මොනවද? අපිට හම් වෙන තල රූප තමයි ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය, ඍජු කෝණාශ්‍රය, තව තියෙනවා සමාන්තරාශ්‍ර තියෙනවා, රොම්බස තියෙනවා, ඊළඟ පංචාශ්‍ර තියෙනවා, තව ෂඩාශ්‍ර තියෙනවා, තව අෂ්ටාශ්‍ර තියෙනවා. මොනවා තමයි අපිට භාවිත වෙන තල රූප තියෙන්නේ. හරි. මොනවද අපි 7 පන්ති මොකද්ද මේ ද්විපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ? ද්විපාර්ශ්වික සමමිතිය කියලා කිව්වේ දුවේ පුතේ ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ යම්කිසි තල රූපයක් රේඛාවක් ඔස්සේ දෙකට නමන්න පුළුවන් වෙන්නට ඕනේ. දෙකට නැවුවහම ගානට එක මත එක සමපාත වෙන්නට ඕනේ. එහෙම එක මත එක සමපාත වෙනවා නම් එවැනි රූපයකට කියනවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන රූපයක් කියලා. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති සමපාද ත්‍රිකෝණය 7 පන්තියේ අපි කතා කරනවා මෙයාට සමමිතික අක්ෂ නැත්නම් මෙයා නවන්න පුළුවන් විදි කීයක් තියෙනවද එක මත එකේ? මෙයාව නවන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට. මේ ආකාරය විතරක් නෙමෙයි මෙයා මෙහෙම නවන්නත් පුළුවන්. මෙයා මේ පැත්තට මෙහෙම නවන්නත් පුළුවන්. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක් ගත්තොත් මෙයාට සමමිතික අක්ෂ තියෙනවා කීයක්ද? 3ක්. ඊළඟට ඔයගොල්ලන්ට හම් වෙනවා සමචතුරාශ්‍රය. මේ සමචතුරාශ්‍රය ගත්තාම මේ සමචතුරාශ්‍රය කී අතකට ওই විදිහට නවන්නට පුළුවන්ද? සමචතුරාශ්‍රයේ තියෙනවා මෙහෙම එකක් පුළුවන්, මෙහෙම තව එකක්, මේ මුළු දෙකක් මේ විදිහට නවන්නට පුළුවන්. ඒ නිසා යාට තියෙනවා සමමිතික අක්ෂ කීයක්ද? 4ක් තියෙනවා. ඊළඟට ඍජු කෝණාශ්‍රය අපි මේ රූප ගැන චුට්ටක් කතා කරමු. එතකොට ලේසි අපිට ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රය ගත්තට පස්සේ මේ ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂ තියෙනවා 1යි 2යි. මෙයා මේ මුලට නවන්න පුළුවන්ද? එයා මුලට නවන්න බෑ හේතුව එයා එතනින් එකමත එක සමපාත වෙන්නේ නෑ මේ හැඩයට ඊළාවට පස්සේ නැත්නම් කර්ණයේ දිගේ නැවුවා. ඊළඟට අපිට හම් වෙනවා සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය ගත්තාම මේ ආකාරයට මෙයාට සමමිතික අක්ෂ තිබේද? මෙයාට සමමිතික අක්ෂ තිබේද? මෙයාට සමමිතික අක්ෂ නැහැ. සමාන්තරාශ්‍රය ගත්තාම මෙයා දෙකට නවන්න බෑ. ඊළඟට අපිට හම් වෙනවා රොම්බසය. රොම්බසය කියන්නේ සමාන්තරාශ්‍රයේම එක අවස්ථාවක්. ඒක අවස්ථාවක්. ඒ රොම්බසයේ සමාන්තරාශ්‍රය අඳුර ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මොකද වචනයත් එක්ක භාවිත වෙනකොට රොම්බසයේ සමාන්තරාශ්‍රය අපිට ගොඩක් වෙලාවට පැටලෙන අවස්ථා තියෙනවා. රොම්බසයක් සමාන්තරාශ්‍රයයි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? රොම්බසය සමාන්තරාශ්‍රය වගේම තමයි. හරි. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි මෙයාගේ පාද 4 සමානයි. මෙයාගේ පාද 4 සමානයි. මේ පාද 4 මේකිනෙක සමානයි. පාද 4 සමාන නිසා තමයි මෙයා රොම්බසයක් කියලා කියන්නේ. ඔයාලට මෙන්න මෙහෙම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කළොත් අපි හිතමු මේ සමචතුරාශ්‍රය හදාගෙන තියෙන්නේ ඉරටු කෑලි 4කින්. එතකොට මෙයා මෙතන මේ ක්ලේ බෝල වලින් මෙහෙම අමුණලා තියෙනවා.
මෙයාව චුට්ටක් මෙහෙම අකුලනවා. නැකුළුවම හැදෙන්නේ රොම්බසය. සමාන්තරාශ්‍රය හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයට ඒ දේ කළාම. ඍජු කෝණාශ්‍රයේ මේ වගේ අවස්ථා මෙතන තියෙන ක්ලේ බෝල 4 ඉරටු වලින් හදලා තියෙනවා නම් මේ දෙපැත්තෙන් මෙයා අකුලනකොට හැදෙන්නේ මොකද්ද? සමාන්තරාශ්‍රය. ඒතර රොම්බසයක් ගත්තාම මෙයාට තියෙනවා සමමිතික අක්ෂ 1යි 2යි. සමමිතික අක්ෂ දෙකක් තියෙනවා යනට. ඊට පස්සේ අපිට හම්බ වෙනවා පංචාශ්‍රය. හැබැයි නිකම් පංචාශ්‍රය නෙමෙයි සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. මම සවිදි කියන වචනය තව ටිකකින් විස්තර කරලා දෙන්නම්. මොකද ඒක වචනය ඇතුළත් වෙනකොට මොකද්ද මේ රූපේ තියෙන වෙනස කියන එක ඉතිසලා අපි මේ ටික කතා කරලා එමු. සම්මිතික අක්ෂ තියෙනවා මෙතනින් 1යි, මෙතනින් 1යි 2යි 3යි, මෙතනින් 1යි 4යි, මෙතනින් 1යි 5යි. සම්මිතික අක්ෂ පහක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිට හම්බ වෙනවා සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. මෙයාට තියෙනවා සමමිතික අක්ෂ. ඔයගොල්ලන්ට මතක ඇති 7 පන්තියේදී මුළු යා කරනවා. පාද මැද යා කරනවා. ඒ කියන්නේ සම්මිතික අක්ෂ තියෙනවා කීයක්ද? 6ක් තියෙනවා. ඒ වගේම අෂ්ටාශ්‍රය. සවිදි අෂ්ටාශ්‍රය. එතකොට පාද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පාද 8ක් තියෙනවා. එතකොට මෙයාට තියෙනවා සමමිතික අක්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. රූපේ පොඩ්ඩක් අපහැදිලි වුණාට ඔයගොල්ලෝ දන්නවා සවිදි අෂ්ටාශ්‍රය. එතකොට මෙන්න මේවට මම කිව්වා සවිදි වචනය භාවිත කරලා තියෙනවා. සවිදි පංචාශ්‍රය. මෙයා සවිදි ෂඩාශ්‍රය. මෙයා සවිදි අෂ්ටාශ්‍රය. මේ සවිදි කියන වචනයක් චුට්ටක් මතක් කරගමු මොකද්ද කියලා. මොකද්ද මේ සවිදි රූප කියලා කියන්නේ? දැන් මෙහෙම අඳින රූපය මෙයා පාද 3 සමාන වෙන්න අඳිනවා. මෙයාට අපි කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. පාද 4 සමාන වෙන්න මෙයා මෙහෙම ඇඳහම මේ කෝණය හැම එකක්ම ඍජු කෝණ. ඒකට එයාට කිව්වේ සමචතුරස්‍රය කියලා. ඒතර සවිදි රූපයක් කියලා කියන්නේ මෙන්න මේ අවශ්‍යතා දෙකම සම්පූර්ණ වෙන්නට ඕනේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි සවිදි රූපයක පාද සියල්ල සමාන වෙන්නත් ඕනේ. එයාගේ මේ ඇතුලේ තියෙන කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වෙන්නට ඕනේ. පාදයි කෝණයි දෙකම විශාලත්වයෙන් එකිනෙක සමාන වෙනවා නම් ඒ රූපවලට කියනවා සවිදි රූප කියලා. එහෙනම් මෙයාට සවිදි වචනය භාවිත කර හැකි. මෙයාට කිව්ව හැකි සවිදි ත්‍රිකෝණය කියලා. නමුත් අපි මේක එදිනෙදා ව්‍යවහාරයේ භාවිත වෙන්නේ සමපාද ත්‍රිකෝණය කියලා. මෙයාට කිව්ව හැකි සවිදි චතුරස්‍රය. හැබැයි මෙයාට සවිදි චතුරස්‍රය නෙමෙයි භාවිත වෙන්නේ. වැඩිපුර සමචතුරස්‍රය වචනය. මෙයා පාද පහම සමාන වෙන්නට ඕනේ. කෝණ පහත් සමානයි නම් එයාට කියනවා සවිදි පංචාශ්‍රය කියලා. පාද 6ම සමානයි, ඇතුලේ තියෙන කෝණ 6 සමානයි. ඒ නිසා මෙයාට කියනවා සවිදි ෂඩාශ්‍රය කියලා. මෙයා සවිදි අෂ්ටාශ්‍රය, පාද 8ක් තියෙනවා, කෝණ 8ම සමානයි. ඒ නිසා මෙයාට කියනවා සවිදි අෂ්ටාශ්‍රය කියලා. එහෙනම් සවිදි කියන වචනය භාවිත කරන්න පුළුවන් වෙන්නේ පාද සියල්ල සමාන වෙන, ඇතුලේ තියෙන කෝණ ටිකක් නැත්නම් අභ්‍යන්තර කෝණ සියල්ලම සමාන වෙන රූපවලට සවිදි රූප කියලා කියනවා. එහෙනම් මට කියන්න මෙයා සවිදි රූපයක් වෙනවාද නැද්ද කියන එක. මෙයා මේ විදිහට තියෙනවා. මෙයා හැඩය මොකද්ද? ඍජු කෝණාශ්‍රය. මෙයාගේ කෝණ 4 සමානයි. හැබැයි පාද 4 සමාන නැහැ. කෝණ සමාන වුණාට පාද සමාන නැත්නම් මෙයා සවිදි රූපයක් නොවේ. සවිදි වෙන්න නම් පාද සමාන වෙන්නත් ඕනේ, කෝණ සමාන වෙන්නත් ඕනේ. ඒ වගේ මේකත් බලමු. අපිට හම්බ වෙන මම ඉවල කිව්ව
රොම්බසය. මෙයාගේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙයාගේ පාද ටික සමානයි. හැබැයි කෝණ අසමානයි. ඒ නිසා මෙයා පාද සමාන වුණත් කෝණ සමාන නැති නිසා මෙයා සවිදි රූපයක් නෙමෙයි. එහෙනම් සවිදි රූපයේ තියෙන විශේෂත්වය තමයි පාද සියල්ල සමාන වෙන්නත් ඕනේ, කෝණ සියල්ල සමාන වෙන්නත් ඕනේ. පාදයි කෝණයි දෙකම සමාන වේ නම් ඒවට කියනවා සවිදි රූප. අපිට බහුලවම හම් වෙන සවිදි රූප ටික තමයි මම කීපයක් ඇඳලා තියෙන්නේ. සමපාද ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය, සවිදි පංචාශ්‍රය, සවිදි ෂඩාශ්‍රය සහ සවිදි අෂ්ටාශ්‍රය කියනවා. අපි හතේ පන්තියේදී ওই විදිහට සමමිති කක්ෂය ඇඳලා කොළ අරගෙන නවලා බැලුවා මේක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ පොතේ ඕවා ඇලෙව්වා. ඉස්කෝලේදී ඔය කරලා ඇති. දැන් අපි 8 පන්තියට අදාළ ඊළඟ කොටසට අපි යමු. 8 පන්තියේ භාවිත වෙනවා භ්‍රමක සමමිතිය. දැන් අපි සමමිතිය ගැන කතා කළා. දැන් අපි 8 පන්ති ඉගෙන ගන්නවා භ්‍රමක සමමිතිය. භ්‍රමක කියන්නේ මොකද්ද? මේ කැරකෙනවා වගේ. දීලා තියෙන රූපයක් කරකවන්නයි තියෙන්නේ. මේ රූපය කරකවලා බලනවා කොහොමද මේ සමමිතියක් ඇති වෙන්නේ කියන එක. හරි. උදාහරණයක් විදිහට මම පළවෙනි රූප සටහනක් ගත්තොත් මේ ආකාරයට. මොනකට පේනවා? මේ රූප සටහනේ තියෙනවා මෙයා සමපාද ත්‍රිකෝණයක්. මම මෙයාව කරකවන්න හදන්නේ. මෙයා කරකවනකොට තියෙන විශේෂත්වය තමයි මෙයා එක තැනක ඉඳන් සම්පූර්ණ වටයක්ම කරකවන්නට ඕනේ. ඒතර සම්පූර්ණ වටේම කරකිනකොට මට කියන්න ලක්ෂයක් වටා අංශක කීයක් කරකවෙනවද? ලක්ෂයක් වටා සම්පූර්ණ වටයක් කරකවෙනකොට අංශක 360ක් භ්‍රමණය කරන්නට ඕනේ. එතකොට මෙයා මේ 360 භ්‍රමණය වෙනකොට අර මුලින්ම පිහිටීම සිට කැරකෙනකොට වටයක් කී පාරක් අර මුල් එක්කෙනා එක්ක හරියටම හරියනවද කියලා බලන්නට ඕනේ. අපි ඒ ටික කීපයක් බලමු, උදාහරණ කීපයක් සාකච්ඡා කළා. මම මේ රූපය කරකවනවා අංශක 360ක්. මම මෙතන මේ ඩොට් එකයි මෙතන ඩොට් එකයි තියලා තියෙන්නේ හරියටම වටය අඳුරා ගැනීමේ පහසුව සඳහා. දැන් මේ ඩොට් එක ආපහු එතෙන්ට එනකම්ම කරකවන්නට ඕනේ. මම දැන් මෙයා ලක්ෂ්‍ය වටා කරකවනවා. මේ විදිහට කරකවනකොට මෙහෙම කැරකිලා ගිහිල්ලා දැන් බලන්න අවස්ථා කීයක් ආවද? ඔන්න එකපාරක් ගාන්ටම අර ඉස්සෙල්ලා අවස්ථාවට සමපාත වුණා. තව ටිකක් කොහොම කරකවගෙන යනකොට අවස්ථා දෙකක් සමපාත වෙනවා. තව ඉස්සරහට කරකවගෙන යනකොට අවස්ථා කීයක් සමපාත වෙනවද? 3ක් සමපාත වෙනවා. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක් ලක්ෂයක් වටා මේකේ මත පිහිටි ලක්ෂයක් වටා භ්‍රමණය කරනකොට 3 පාරක් මුල් පිහිටීම සමග සමපාත වෙනවා. අපි තව රූපයක් ගමු. මම ගන්නවා ඊළඟට සමචතුරාශ්‍රය. මේ සමචතුරාශ්‍රයත් ඒ විදිහටම කරකුවොත් බලමු කී පාරක් අර විදිහට සමපාත වෙනවද කියලා. මෙයා මේ විදිහට යනවා. එක පාරයි, දෙපාරයි, තුන් පාරයි, තව එක පාරක් එනවා. කීයද? 4 වතාවක් එනවා. මම මේක පොඩ්ඩක් සටහන් කරන්නම්. එතකොට අපිට පහසුයි. අපිට හම්බෙන මම රූපය අඳින්නම්. එතකොට ලේසි. මුලින්ම තියෙනවා සමපාද ත්‍රිකෝණය, සමචතුරාශ්‍රය. ඊළඟට බලමු. මෙයා 3 පාරක් සමපාත වුණා. මෙයා 4 වතාවක් සමපාත වුණා. ඊළඟට අපිට හම් වෙනවා ඍජු කෝණාශ්‍රය. මෙයාවත් අපි කරකවලා බලමු. මෙයා මෙහෙම කරගෙනනකොට තාම සමපාත වුණේ නෑ. තාම සමපාත නෑ. ඔන්න ඔතෙන්දී එක අවස්ථාවක් සමපාත වෙනවා. තව කරකවනවා. තාම ඩොට් එක ආවේ නෑ අදාළ ස්ථානයට. එහෙනම් සමචතුරාශ්‍රය හරියටම අවස්ථා කීයක් වුණාද? හරියටම අවස්ථා 2යි. එහෙනම් සමචතුරාශ්‍රය කරකවිලා එකමත් එක සමපාත වූ වාර ගාන 2යි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයත් අපි එක ඉක්මනට කරකවමු. සමපාත වුණේ නෑ. සමපාත වෙලා ඔන්න එක වතාවක් සමපාත වුණා. තවත් කරකවන්නට වෙනවා. අවස්ථා කීයක් වෙනවද? එතනත් වෙනවා අවස්ථා 2යි. එහෙනම් හරියටම සම්පාත වුණු වාර ගාන 2යි. ඊළඟට අපිට හම් වෙනවා
රොම්බසය. රොම්බසයත් අපි කරකවමු. රොම්බසය කරකුවහම එයාගේ මත පිහිටි ලක්ෂයක් වටා කරකුවහම ඔන්න එක අවස්ථාවයි තව ටිකක් කරකවනවා. එතකොට එන අවස්ථා කීයද? 2යි. එතකොට රොම්බසයට තියෙනවා වටයක් කරකවනකොට සමපාත වන වාර ගාන 2යි. ඊළඟට සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රය. සවිදි පංචාශ්‍රයත් අපි කරකවමු. ඉතින් 1යි 2යි ඉතින්ට කරකුවාම 3යි ඉතින්ට කරකුවාම 4ක් වෙනවා. තව ටිකක් කරකුවාම අවසාන අවස්ථාව 5යි. එහෙනම් සවිදි පංචාශ්‍රී 5 වතාවක් එකම තේක සමපාත වෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රයත් මේ විදිහට කරකුවාම එකපාරයි දෙපාරයි තුන් පාරයි හතර පාරක් පහයි හයයි. සවිදි පංචාශ්‍රී නම් සවිදි ෂඩාශ්‍රී නම් කී වතාවක්ද? 6 වතාවක්. ඊළඟට අපිට හම්බ වෙනවා අවසාන අවස්ථාව සවිදි අෂ්ටාශ්‍රය. සවිදි අෂ්ටාශ්‍රය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. සවිදි අෂ්ටාශ්‍රය නවා 8 වතාවක්. ඔන්න ඔය විදිහට ලක්ෂයක් වටා රූපයක් කරකවනකොට මුල් පිහිටීමත් එක්ක සමපාත වන වාර ගණන තමයි මම මේ ලිව්වේ. මෙන්න මේ වාර ගණනත් එක්ක තමයි මේ භ්‍රමක සමමිතිය සම්බන්ධ වෙන්නේ. භ්‍රමක සමමිතිය කියලා කියන්නේ යම්කිසි තල රූපයක් මේ විදිහට ලක්ෂයක් වටා කරකවනකොට මෙයා ලක්ෂයක් වටා කරකවනකොට මුල් පිහිටීමත් එක්ක සමපාත වන වාර ගණන එකකට වඩා වැඩි වෙන්නට ඕනේ. එකකට වඩා වැඩි නම් එවැනි රූපයකට අපි කියනවා භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. එතකොට මෙයා 3 පාරක් සමපාත වුණා. ඒ නිසා සමපාද ත්‍රිකෝණයට භ්‍රමක සමමිතියක් තියෙනවා. මෙයා 4 වතාවක් සමපාත වුණා. සමචතුරස්‍රයටක් තියෙනවා. මෙයා දෙවතාවයි එයාටක් තියෙනවා. මෙයා දෙවතාවයි එයාටක් තියෙනවා. මේ රොම්බසය එයාටත් දෙවතාවයි එයාටක් තියෙනවා. මෙයා 5 වතාවක් එයාටක් තියෙනවා. 6 වතාවක් 8 වතාවක්. මම මේ ඇඳලා තියෙන සෑම රූපයකටම භ්‍රමක සමමිතියක් තියෙනවා. ඇයි හේතුව? වටයක් කරකවනකොට සමපාත වල වාර ගාන එකකට වඩා වැඩි. දැන් චුට්ටක් බලන්න මේකත් දිහා. මම මෙතන තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. මේ සමද්විපාද ත්‍රිකෝණය කරකවනකොට බලන්න සමපාත වෙනවද කියලා. වටයක් කරකවන යනකොට සමපාත වෙන්නේ එක අවස්ථාවක් විතරයි. එතකොට මේකේ සම්පාත වෙන එක අවස්ථාවක් නිසා මේ රූපයට භ්‍රමක සමමිතියක් නැහැ. මෙයා සමපාත වෙන්නේ එක අවස්ථාවයි. ඒ නිසා යාට භ්‍රමක සමමිතියක් නැහැ. හැබැයි මෙයාට සම්මිති කක්ෂ තියෙනවා සමද්විපාද ත්‍රිකෝණේ. නමුත් භ්‍රමක සමමිතියක් නැහැ. මේකට තව උදාහරණයක්. මොකද අපි ගන්න ඕනෑම රූපයකට වටයක් කරකැවුවාම අනිවාර්යෙන් එක වතාවක් සමපාත වෙනවාමයි. මේකට තව උදාහරණයක්. මේ වගේ කිසිම හැඩයකට නැති මේ වගේ රූපයක් අරගෙන වටයක් කරකවගෙන ගියාම මේ විදිහට වටේ කරකවගෙන ගියාම අනිවාර්යයෙන්ම එක අවස්ථාවකදී මුල් පිහිටීමත් එක්ක සමපාත වෙනවා. ඒ නිසා මේ වගේ රූපවලට හැම රූපයකටම එතකොට භ්‍රමක සමමිතියක් නැති බව තේරුම් ගන්නට ඕනේ. භ්‍රමක සමමිතියක් තියෙන නම් සමපාත වෙන වාර ගන්න එක අවස්ථාවකට වඩා වැඩි විය යුතුමයි. හරි. එතකොට ඊළඟ දේ තමයි භ්‍රමක සමමිති ගණය. භ්‍රමක සමමිති ගණය. ඔයගොල්ලන්ට අලුතෙන් එකතු වෙන වචන. භ්‍රමක සමමිති ගණය දැන් ඔයගොල්ලෝ හොයලා ඉවරයි. භ්‍රමක සමමිති ගණය හොයලා ඉවරයි. සමපාද ත්‍රිකෝණයක භ්‍රමක සමමිති ගණය මේ තියෙන උත්තරේ.
අර වටයක් කරකැවෙනකොට සමපාත වන වාර ගණන එහෙනම් සමපාද ත්‍රිකෝණයේ භ්‍රමක සමමිති ගණය 3යි. සවිදි පංචාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය 5යි. සවිදි ෂඩාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය 6යි. සවිදි අෂ්ටාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය 8යි. එතකොට ඉවල ගත්ත මේ රූපේ නම් භ්‍රමක සමමිති ගණය මේ රූපේ ගත්තහම මේ විදිහට භ්‍රමක සමමිති ගණය 1යි. හැබැයි යාට භ්‍රමක සම්මිතියක් නැහැ. හරි. ඒකට හේතුව මෙයා එකපාරයි සම්පාත වෙන්නේ. භ්‍රමක සමමිතියක් සහිත රූපයක් වෙන්නේ සමපාත වන වාර ගාන එකකට වඩා වැඩි වෙන්නට ඕනේ. ඒ දේ හොඳින් මතක තියාගන්නට ඕනේ. අපිට දෙනවා රූප විවිධ රූප දීලා අහනවා මෙයාට භ්‍රමක සමමිතියක් තියෙනවද නැද්ද කියලා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේක හිතෙන් හරි කරකවන්න. හිතෙන් හරි කරකවලා මුල් පිහිටීමත් එක්ක කොච්චර වාර ගාන සමපාත වෙනවද කියලා බලන්නට ඕනේ. එහෙම සමපාත වන වාර ගාන එකකට වඩා වැඩි විය යුතුමයි. එකකට වඩා වැඩි වුණොත් විතරයි ඒ රූපයට භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා කියන්නේ. එකකට වඩා වැඩි වුණොත් භ්‍රමක සමමිතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඕනෑම රූපයකට තල රූපයකට භ්‍රමක සමමිතිය එකක් තියෙනවා. ඒ නිසා එතකොට එකක් තිබුණා කියලා යාට භ්‍රමක සමමිතියක් තියෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම සම්පාත වන වාර ගාන එකකට වඩා වැඩි විය යුතුමයි. එවැනි රූපයකට අපි කියනවා භ්‍රමක සම්මිතියක් සහිත රූපයක් කියලා. ඊළඟ දේ තමයි මෙයා මේ කරකැවෙන්නේ කොහොමද කියන එක. දැන් මේ සමපාද ත්‍රිකෝණය මම ඉවලේ අරගෙන කරකවනකොට සම්පාද ත්‍රිකෝණය සහ සමචතුරස්‍රය අරගෙන කරකවනකොට මේ සම්පාද ත්‍රිකෝණය මෙන්න මේ තෙන්ට ගියොත් මෙයා මේ කැරකෙන්නේ කොහේද? කොහේ සිටද කැරකෙන්නේ කියන එක හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මෙතනින් අඳුර ගන්නට. මේ සම්පාද ත්‍රිකෝණයේ සමමිති කක්ෂ ටික තියෙනවානේ. මේ සියලු සමමිති කක්ෂ එකම ලක්ෂයක් හරහා ගමන් කරනවා. මෙයා මෙතනින් යන්නේ. මෙයා යන්නේ හරියටම මෙතනින් සමචතුරස්‍රය. මෙයා මෙතනින්. මේ රූපේ මෙතන. මේ රූපේ මෙතන. මේ රූපේ මෙතන. මේකේ මෙතන. මේ සියලු සමමිති කක්ෂ යන්නේ මේ සියලු සමමිති කක්ෂ එකම ලක්ෂයක් කරහා තමයි යන්නේ. මෙන්න මේ ලක්ෂය වටා තමයි මේ මම කරකවපු සියලු රූප කරකවන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂයට කියනවා විශේෂිත නම. එයාට කියනවා භ්‍රමණ කේන්ද්‍රය කියලා කියන්නේ යාට. භ්‍රමණ කේන්ද්‍රය. මෙයාට කියන්නේ භ්‍රමණ කේන්ද්‍රය කියලා. භ්‍රමණ කේන්ද්‍රයේ පිහිටන හැමතිස්සෙම අදාළ තල රූපේ සමමිති කක්ෂයන් දහම ඒ සමමිති කක්ෂ ඡේදනය වන ලක්ෂය තමයි වෙන්නේ භ්‍රමණ කේන්ද්‍රය. දුවේ පුතේ ඕගොල්ලෝ අච්චු පොත අරගෙන පාසලේ පෙළ පොත අරගෙන ඒකේ තියෙන 11 එක අභ්‍යාසය කරන්නට පුළුවන්. මේ කරපු දේවල් ඔයගොල්ලොත් උනංග උපසටහන හදාගෙන පොඩ්ඩක් කරකවලා බලන්න. නිකන් ඔයගොල්ලන්ට තියලා කරකවන්න පුළුවන්. බලන්න භ්‍රමක සම්මිතියක් තියෙනවද කොහොමද මේක හැදෙන්නේ කියන එක ඔයගොල්ලොම ඒක අත්දැකීමෙන් ලබා ගන්න. අරගෙන ඊට පස්සේ අදාළ පළවෙනි අභ්‍යාසය ඔයගොල්ලන්ට කරන්නට පුළුවන්. අපි ඊළඟ දවසේ පාඩම් කොටසේදී අපි මෙතනින් එහාට ඉතුරු කොටස සාකච්ඡා කරමු කියලා කියමින් එහෙනම් අදට දුවේ පුතේ අද පාඩම අවසන් වෙනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.